වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. අයිබෝවන් සුබ සන්ධ්‍යාව. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. කොරෝනා දිනක් තුළ 3 දෙනෙක් බිලිගනී. අවුරුදු 19 තරුණයෙකුත් ඒ අතර. මේ තත්ත්වය තරමක් භයානක තත්ත්වයක්. හේතුව තමයි පහුගිය දින කීපේ පුරාම මරණ 6කට වැඩිය ශ්‍රී ලංකාව තුළින් වාර්තා වෙනවා. තෙවැනි රැල්ලේ ආසාදිතයන් 5000 පනි. 60 නගරයත් හුදකලා කෙරේ. බස් මගීන්ටත් උපදෙසක්. ඔබ ගමන් කරපු බස් රථයේ අංකය මතක තබා ගන්න. මෙනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර ගැන සති දෙකක් තුළ වාර්තාවක් දෙන්නයි නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නියෝග. දෙදින නිලගමනකට ඇමරිකානු රාජ්‍ය ලේකම් අද රෑ දිවයිනට. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රිෂාඩ් ජංගබදුරකථනය විසි කළ බව අධිකරණයේදී හෙළිවේ. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 3 දෙනෙකු අද ජීවිතක්ෂයට පත් වුණා. එය මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. මේගේ පිරිස අතර වයස අවුරුදු 19ක තරුණයෙක්ද වනවා. මේ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර අද 5000 සීමාව ඉක්මවා ගියා. දවසේ පුවත. COVID-19 වෛරසය වැළඳීමෙන් අද දිනේ වූ පළමු මරණය ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් වාර්තා වුණා. එලෙස මිය ගොස් තිබුණේ 41 හැවිරිදි ජාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරුව කොළඹ ජාතික රෝහලෙන් අද තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ ඒවා හදිසි මරණ ලෙස වාර්තා වූ බවයි. ඒ අතර 19 හැවිරිදි තරුණයෙකුද වන අතර ඔහු කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජීවිතක්ෂයට පත් වූ අනෙක් පුද්ගලයා 75 වන වියේ පසු වුණා. ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ දෙදෙනාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා. මේ තත්ත්වය තරමක් භයානක තත්ත්වයක්. හේතුව තමයි පහුගිය දින කීපේ පුරාම මරණ 6කට වැඩිය ශ්‍රී ලංකාව තුළින් වාර්තා වෙනවා. ඒ නිසා ඉදිරිය අවදානම් කියන බව හිතේ තබාගෙන අපි කටයුතු කළ යුතුයි. කොවිඩ් ගැන ලෝකයේ අධ්‍යයනය කරලා තියෙන කාරණා අනුව බොහෝ බලපෑම් තියෙන්නේ වයස්ගත උදවියට. නමුත් ඇමරිකාව, එංගලන්තය ඇතුළු රටවල් වල දැන් තරුණ දරුවොත් මේ රෝගයට ගොදුරු වෙලා මිය යන බව වාර්තා වෙනවා. අද දවසේ ශ්‍රී ලංකාව තුළින් වාර්තා වන අවුරුදු 19ක දරුවා හදිසි මරණයක් විදිහට වාර්තා වුණේ කොවිඩ් වලින් නම් ඒ තත්ත්වය ලංකාවටත් බලපාලද කියලා සැකය වෛද්‍යවරුන් අපටත් තිබෙනවා. ඊළඟ බරපතල කාරණේ තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කරන ප්‍රකාශය. ඔවුන්ට ආසාදිතයින් හඹා යෑමේ අපහසුතාවයක් තිබෙන බව. ඒ නිසා රෝගීන් වාර්තා වීම සමාජයෙන් මතුවීමට ඉඩ කඩක් තියෙනවා. ඉදිරිය අවදානම් ඔබ සමාජයෙන් ඔබේ ගෙදරට රෝගේ අරන් යන්නේ නැති වගකීම් සහගත හැසිරීම අනිවාර්යයෙන්ම ඉටකොළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් ඔබේ ගෙදරටත් කොවිඩ් ළඟදිම එන්න පුළුවන්. මෙතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට COVID-19 වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් වහම විමර්ශනයක් කර ඒ පිළිබඳ වාර්තාව සති දෙක කාලයක් ඇතුළත ලබා දෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවේ සඳහන් කළා. නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසයි. වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙසට උපදෙස් ලබා දුන්නා. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කලපුරුදු විමර්ශන කණ්ඩායමක් තෝරාපත් කර ගන්නා ලෙසටත් ඒ සම්බන්ධයෙන් මූලික ප්‍රගති වාර්තාවක් නොවැම්බර් මාස
13 වන දිනට පෙර ගරු නීතිපතිතුමාට ලබා දෙන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයාට ලිඛිත උපදෙස් දීමක් සිදු කළා. මේ අතර තවත් COVID-19 රෝගීන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග හැටන් නගරයේ අද පෙරවරුවේ සිට හුදකලා කෙරුණා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලෙන් මාළු මිලදීගෙන හැටන් මහජන පොලේ වෙළඳාම් කටයුතු වල නිරත වූ පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව පළමුවරට තහවුරු වුණේ පසුගිය 25 වෙනිදායි. ඉන්පසුව එම වෙළෙන්දාගේ ආශ්‍රිතයන් සොයා PCR පරීක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ. එම ආශ්‍රිතයන් අතරින් වෙළෙන්දාගේ පවුලේ සමාජිකයන් 90 දෙනෙකුට, ඔහුගේ රේදුරාට සහ හැටන් මහජන වෙළඳ පොලේ 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අදාළ පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ හැටන් දික්කොය නගරයේ සියලු වෙළඳසල් වසා දැමීමට නාගරික බලධාරීන් කටයුතු කළා. ඉතින් උදේ අපි අනවුන්ස්මන්ට් එක දීලා කඩවල් ටික වාල් නගරේ ජනතාව ආරක්ෂා කරන්න සිවිල් පියවර නගර සභාවට අපිට කරන්න මිනිස්සු කලබල නැතුව තමන්ගේ ගෙවල් අසර ඉඳලා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බොහොම අවධානයෙන් ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා. හැටන් නගරයේ COVID-19 ආසාදනය වූ පිරිසගේ ආශ්‍රිතයන් 200ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඉදිරියේදී යම්කිසි ප්‍රදේශයක් මෙසේ නිරෝධායන ඇදිරි නීති අවශ්‍යතාවයක් නැත්නම් එම ප්‍රදේශය මුදවා හැරීමට අපි කටයුතු කරනවා ඉදිරි දින කිහිපය තුලදී. ඒත් එක්කම තමයි සමහර ස්ථානවල මුළු ප්‍රදේශයටම නිරෝධායන ඇදිරි නීති යොදවන්නත් මුළු ප්‍රදේශයකට ගමකටම හුදකලා කිරීමට අවශ්‍ය නැති ස්ථාන පුළුවන්. ප්‍රායෝගිකව යම්කිසි එක් ස්ථානයකට ආසන්න ස්ථාන කිහිපයක පමණක් නම් තියෙන්නේ. ඒ ප්‍රදේශය පමණක් හුදකලා කරලා ඒ ප්‍රදේශයේ අනිකුත් ප්‍රදේශවලට සාමාන්‍ය පරිදි ක්‍රියා කරන ආකාරය සම්බන්ධව සොයා බලන්න කියලා අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තිනවා. අපි ඒ අනුව ක්‍රියා කරනවා. මේ අතර කොටගල භගවන්තලාව සහ නෝවුඩ් නගරවල වෙළඳසල් වසා දැමීමට එම නගරවල වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. හැටන් නගරයේ හරහා රථ වාහන ගමනාගමනය සිදු වෙනවා. ඒත් කිසිදු වාහනයක් හැටන් නගරයේ නතර කිරීමට හුදකලා කිරීම තුළ ලැබෙන්නේ නැති බව තමයි හැටන් පොලිසිය නිලධාරීන් අප සමග කියා සිටියේ. හිරු ප්‍රෝත්‍යංශය වෙනුවෙන් රංජිත් රාජපක්ෂ හැටන් සිට. මේ අතර ඊයේ දිනේ තුල මෙරටින් නව COVID-19 ආසාදිතයන් 541 දෙනෙකු වාර්තා වුණා. ඒ අතරින් 499 දෙනෙකු මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර 42 දෙනෙක් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ නාගරික බල ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව 77ක්. කැලණිය ප්‍රදේශයෙන් සහ ජාල ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 74 බැගින් වාර්තා වුණා. ගම්පහෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 52ක්. ඊට අමතරව බියගම ප්‍රදේශයෙන්ද ඊයේ දින තුල පමණක් ආසාදිතයන් 63 දෙනෙකු වාර්තා වුණා. අද පසුරුවේ තවත් COVID-19 ආසාදිතයන් 293 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 291 දෙනෙකුම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන්. අනෙක් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූවන්. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත පොකුරු වලින් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5232ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 8706ක්. මෙතනදී අපි දකින්නේ අනිත් තැන්වලදී දැක්කා වගේ පොඩි පොකුරක් නෙවෙයි විශාල පොකුරක්. ඒ වගේම ඒ පොකුර ඊටාත්ම ඉක්මනින් මේ අනිත් අවස්ථාවවලදී නැවතත් මූලික මට්ටමට බිම් මට්ටමට පැමිණීම තිබුණා. නමුත් මේ අවස්ථාවේදී එය තවදුරටත් දිගින් දිගටම වැඩි වීම අපි දකිනවා. ඒ නිසා තව ටික කාලයක් ගත වී ටික ටික අඩුවීම සඳහා නමුත් ඒ සඳහා මනාව අපි මේ රෝගීන් ඉක්මනට හඳුනා ගැනීම පළමුපිරේ ආශ්‍රිතයන් අතර PCR පරීක්ෂණ කර රෝගීන් හඳුනා ගැනීමත් පළමුපිරේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමත් මනාව සිද්ධ වෙන්න ඕන. මේ අතර තවත් ආසාදිතයන් 110 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් ගණන 4043ක් ලෙස සටහන් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 4646ක්. මේ අතර කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ගෙන ඇති නව තීරණය පිළිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා අද පෙරවරුවේ හිරු පත්තරේ විස්තරයේ වැඩසටහනට එක්වෙමින් අදහස් පළ කළා. PCR පරීක්ෂණය කියන්නේ පැය 6ක් 7ක් ගත වෙන ඉතාම සියුම් තාක්ෂණික උපකරණ අවශ්‍ය වෙන ඊළඟට විශේෂඥ වෛද්‍යවරයෙක් දක්වා කණ්ඩායමක් සිටිය යුතු පරීක්ෂණයක්. නමුත් මේ රැපිඩ් ටෙස්ට් ඇන්ටිජන් ටෙස්ට් කියන එක සෑහෙන්න සරල කරලා ඉක්මනට රිපෝට් දෙන්න පුළුවන් ටෙස්ට් එකක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වෙන්නේ වෛරසය දරණ පුද්ගලයන් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට පුළුවන් ඒ රෝගේ පැතිරීම වළක්වන්න. ඉතින් ඒ නිසා අපිට දැන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක අත්‍යවශ්‍ය වෙලා තියෙනවා මේ වෙලාවේ. මොකද හැම කෙනාටම PCR පරීක්ෂණය මේ දැන්ට අවශ්‍ය ප්‍රමාණය කරන්න අවශ්‍ය ඒ සියුම් තාක්ෂණික උපකරණ ලබා ගැනීම පවා මේ අවස්ථාවේදී ගැටලුවක් හේතුව හැම රටකම මේ ප්‍රශ්නය තියෙනවා. ඉතා ඉක්මනින් අපි මේ ලංකාවේ රෝහල් වලට මේක හඳුන්වා දීමට කටයුතු වල මේ දවස්වල යෙදමින් සිටිනවා. මම හිතන්නේ අපි පහුගිය කාලය තුල අපේ ධාරිතාවත් ඉක්මවලා සමහර තැන්වල PCR පරීක්ෂණ කළා. ඒ හේතුව හින්දාත් VTM වල අඩුවක් දකින්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මම හිතන්නේ රසායනාගාර පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අපේ ධාරිතාවට ඇවිල්ලා තියෙනවා තව වැඩි කරන්න තියෙන පහසුකම් ගැන කිව්වේ. ඒ හින්දා තමයි අපි කිව්වේ එතනින් නතර වෙන්නේ නැතුව ඒකට විකල්ප හොයාගෙන ඉස්සරහට යන්න. එහෙම නැතුව අපි PCR මෙච්චරයි අපිට කරන්න පුළුවන් කියලා ඒ ස්ටේට්මන්ට් එක දීලා නිකන් ඉන්න නෙමෙයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්ව අපි මහ ජනතාවගේ මුදලින් පඩි දීලා එතන තියාගෙන ඉන්නේ. සමාජයේ වාර්තා වෙන රෝගීන් ගණන
දවස ගානේ වැඩි වෙන ස්වභාවය තමයි අපිට පේන්න තියෙන්නේ. මොනවා හරි කරදරයක් වෙලා සංකූලතාවක් එනකන් අපිට බලාගෙන ඉන්න බෑ. මරණයක් වෙනකන් බලාගෙන ඉන්න බෑ. හුස්ම ගැනීමේ අපහසුතාවය එනකන් බලාගෙන ඉන්න බෑ. ඒ නිසා මේ පිරිස අල්ලගන්න අපි අනිවාර්යයෙන්ම අර මේ රැන්ඩම් සාම්පල් සර්විස් වලට යා යුතුයි. මේ ළමයින් හරහා කියවෙන කතන්දරේ තමයි නිවාස ඇතුළට මේක ගිහිල්ලයි කියන එක. දරුවෝ සමාජයට ගිහිල්ලා නෙමෙයි මේක වෙලා තියෙන්නේ වෛරසය ගෙදරට ඇවිල්ලා. අපේ පාලනයෙන් ගිලිහි යනවා කියලා ප්‍රකාශයක් නිකුත් කරන්න තරම් මහජන පරීක්ෂක මහතුරුන්ට සිද්ධ වුණා කියන්නේ තත්ත්වයේ බරපතලයි භයානකයි තමයි. PCR පරීක්ෂණ හැරුණාම අනිවාර්යයෙන්ම අපි යෝජනා කරන්නේ තෝරාගත් ප්‍රදේශවල හෝ සංචරණ සීමා පැනවෙන්න ඕනයි කියන එක. ප්‍රදේශ හුදකලා කිරීම මේ මොලාවේ අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතු දෙයක්. රටක් වහන්න කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. පැලියගොඩ මාළු වෙළඳපොලේ වෙළඳාමේ නිරත වූ රාජගිරියාවට මාළු වෙළඳුන් සහ ඔවුන්ගේ පවුල් ආශ්‍රිතයන් ඇතුළු 100කට අධික පිරිසක් සඳහා PCR පරීක්ෂණ සිදු කිරීම රාජගිරිය ඔබේසේකර පුරදී සිදු කෙරුණා. අපිට මුලින් වාර්තා වුණේ රෝගීන් 337ක් විතරයි. ඊට පස්සේ අපි ඔවුන්ගේ ආශ්‍රිතයින් හඹා ගොස් ඔවුන්ට PCR පරීක්ෂණ සිදු කිරීම තුළින් අපිට එක් පුද්ගලයෙක්ගෙන් තව පුද්ගලයන් 3 දෙනෙක් දල වශයෙන් හොයාගන්නට පුළුවන් වුණා. අපේ ඉන්න 1147යි අද 180ත් එක්ක එකතු කරලා ගත්තාම මේ සියලු දෙනාගෙන් අතිමහත් බහුතරය, ඒ කියන්නේ 850කට ආසන්න ප්‍රමාණයක් කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පළමු ආශ්‍රිතයින්ගේ කරන ලද PCR පරීක්ෂණ වලින් හොයාගත්ත අය. අපි හිතනවා අපි ඉතාමත්ම නිවැරදි මාර්ගයක යන්නේ මේක යම් ප්‍රදේශයකට සීමා කරගන්න. මේ අතර බස්නාහිර පළාත තුළ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ නිරීක්ෂණයට සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නිර්මාණය කළ අන්තර්ජාල යෙදවීමක් ඊයේ මුදා හැරුණා. ඒ නිර්මාණය කර ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂන් ගුණතිලක මහතාගේ උපදෙස් මතයි. මේක ඉතාමත්ම උසස් මට්ටමේ ඇප් එකක්. සමහර වෙලාවල් වලට මේක ලෝකයේ අනිත් රටවල් වුණත් පාවිච්චි කරන්න හැකියාව තියෙයි. මේක අපි Android App Store එකටයි Apple App Store එකටත් දානවා. ඒකෙන් මහජනතාව යම්කිසි ස්ථානයකට යනකොට ඒ ස්ථානය COVID-19 ගැන අවදානම් තත්ත්වයක් තියෙනවද නැද්ද කියලා ඒගොල්ලන්ට දැනගන්න පුළුවන් ඒ ෆෝන් එකෙන්ම. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගියෙකු මිය යාමත් සමග අදාළ රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයන් 53 දෙනෙක් යාකරවත්ත කුලියාපිටිය ගුරු මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානට නිරෝධායන සඳහා යොමු කළා. අදාළ පිරිස අතර සිටි හෙදියකට COVID-19 ආසාදිත බවට අද තහවුරු වීමත් සමග ඒ ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කළ බව රෝහල අධ්‍යක්ෂවරයා සඳහන් කළා. නිරෝධායනයට යොමු කර සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මානසික සුවය පිණිස ඊයේ සංගීත වැඩසටහනක්ද පැවැත්වුණා. මේ අතර සීදුව පොලිසිය සුළු පැමිණිලි අංශ නිලධාරියෙකුට COVID-19 ආසාදිත බවට තහවුරු වීමත් සමග අදාළ පොලිසිය නිලධාරීන් 24 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේ වන විට 19කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන්ට COVID රෝගය වැළඳී ඇති බවට වාර්තා වෙලා තියෙනවා. එයින් 10 දෙනෙක් විශේෂ කාර්ය බලකායේ අය. ඔවුන් සියලු දෙනාම දැනට ප්‍රතිකාර ලබනවා. ඒ වගේම ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 300කට ආසන්න සංඛ්‍යාවක් දැනට නිරෝධායන මධ්‍යස්ථානවලට අපි යවලා තියෙනවා. කෙසේ වෙතත් මොවුන් රෝගය වැළඳීම නිසා පොලිසිය කටයුතු අඩපණ වෙන්නේ නැහැ. පැලියගොඩ මාළු වෙළඳපොළට ගොස් පැමිණි පානදුර ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග පානදුර කෙසෙල්වත්ත පොදු වෙළඳපොළ වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. කහවත්ත මාදම්පේ ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට COVID-19 ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ මෙලෙස සිදු කෙරුණා. තවත් ආශ්‍රිතයන් 220 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණද සිදු කිරීමට නියමිතයි. පොළොන්නරුව රෝහලේ 21 වන වාට්ටුවේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ස්වයං නිරෝධායනයට යොමු කළ බකමුණ පළමු දියවර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම කාන්තාව අංශභාග රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පසුගිය 13 වෙනිදා පොළොන්නරුව මහ රෝහලේ 21 වන වාට්ටුවට ඇතුළත් කර සිටියා. එම වාට්ටුවේම ප්‍රතිකාර ලැබූ වෙනත් කාන්තාවකට COVID-19 වැළඳී ඇති බව තහවුරු වීමත් සමග අදාළ වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් නිරෝධායනයටත් රෝගීන් නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. එලෙස ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි මෙම කාන්තාව ඊයේ සවස ජීවිතක්ෂයට පත් වූ අතර ඇගේ අවසන් කටයුතු COVID-19 ජාත්‍යන්තර නීතින් වලට අනුකූලව බකමුණ ආදාහනාගාරයේදී සිදු කෙරුණා. පොළොන්නරුව රෝහලේ 21 වන වාට්ටුවේ ප්‍රතිකාර ලැබමින් සිට ස්වයං නිරෝධායනයට ලක් වූ කාන්තාවන් දෙදෙනෙකු දින 9ක් ඇතුළත ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ COVID-19 ආසාදිතයින් 90 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් 890 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි සාකච්ඡාවකදී අනාවරණ වුණා. උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීම සාකච්ඡාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සහ සෞඛ්‍ය බලධාරීන් දෙක්ව සිටියා. වැඩි වශයෙන් රෝගීන් වාර්තා වීමක් සිදු වූහොත් නොච්චියාගම, කැබතිගොල්ලෑව, කහටගස්තිගිලිය, තම්මැන්නාව සහ මෙත්සිරි සෙවණ යන රෝහල් සූදානම් කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා. මේ අතර පැලියගොඩ මාළු වෙළඳපොලේ ආශ්‍රිතයන් 279 දෙනා අතුරින් 73 දෙනෙකුට COVID-19 ආසාදිත බව PCR පරීක්ෂණ මගින් තහවුරු කරගත් බව ජයල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා. අදාළ ආසාදිතයින් ප්‍රතිකාර සඳහා රෝහල් වලට යොමු කර ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.
අයගම දුම්බර පහළපොළ ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකට COVID-19 ආසාදිත බවට වාර්තා වීමත් සමග ඇය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ COVID ප්‍රතිකාරක වෙත යොමු කර තිබෙනවා. අදාළ කාන්තාව පසුගිය 11 වෙනිදා දුම්බර රජයේ රෝහලට 15 වෙනිදා ඉංග්‍රීසි නගරයේ පෞද්ගලික බෙහෙත් ශාලාවකට පසුගිය 20 වෙනිදා කිරෙල්ල අල්ගාව රජයේ බෙහෙත් ශාලාවට 21 වෙනිදා යලි ඉංග්‍රීසි රජයේ රෝහලට සහ පාදුක්ක රජයේ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණ තිබෙනවා. PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමට පාදුක්ක රජයේ රෝහලෙන් ලැබුණු උපදෙස් මත 23 වෙනිදා කළුබෝවල ශික්ෂණ රෝහලේදී ඒ සඳහා ඉදිරිපත් වී තිබෙනවා. ඇයට COVID-19 ආසාදිත බවට තහවුරු වී ඇත්තේ යනුවයි. ඒ අනුව ඇය භාවිත කළ පොදු ප්‍රවාහන සේවා සහ ප්‍රතිකාර ලබාගත් වෛද්‍ය මධ්‍යස්ථානවලට අදාළ ආශ්‍රිතයන් සියල්ල නිරෝධායනය කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. මේ අතර COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා මහජනතාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පණිවුඩ සහිත ස්ටිකර් ඇලවීමේ වැඩසටහනේ සමාරම්භය හෝමාගම බස්නැවතුම්පලේදී සිදු කෙරුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කෙරුණා. කොළඹ සිට මතුගම දක්වා ධාවනය කර බස් රථයක මගීන් කීප දෙනෙක් නිසා වසංගත තත්ත්වය මුළු කළුතර දිස්ත්‍රික්කයටම පැතිරිච්ච ආකාරය. ඊටාම සැලකිල්ලට අරගෙන පියදුරු මහත්වරු, කොන්දොස්තර මහත්වරු තරයේම වගකීමක යුතු ක්‍රියා කළ යුතුයි. මේ ගමන් කරන බස් රථවල මගීන්ගේ එන් තවත් මගීන්ට මේ වසංගත තත්ත්වය පැතිරලා යාම වැළැක්වීම සඳහා මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල නිවාස සහ ආයතනයන්හි විදුලි සම්බන්ධතා විදුලි බිල්පත් නොගෙවීමේ හේතුව මත කප්පාදු නොකරන ලෙස විදුලි බල අමාත්‍ය ඩලා සලහපෙරුම මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ෆැරිෂ් හවාඩ් සර්වෝස් මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නආරච්චි මහත්මිය මුණ ගැසුණා. මෙරට කොවිඩ් මර්ධන වැඩපිළිවෙල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු සහයෝගයන් ලබා දීමට කටයුතු කරන බවත් ෆැරිෂ් හවාඩ් මහතා එහිදී සඳහන් කර තිබෙනවා. තංගල්ල දිවර වරායේ මසුන් මිලදී ගැනීම සඳහා වෙළඳුන් සහ ජනතාවගේ පැමිණීමේ අඩුවක් පවතින බැවින් මාළු බිල පහත බැස ඇති බවට දීවරින් චෝදනා කරනවා. කොරෝනා දිනවයි කියලා ඉවරලා වෙළඳෝ ගාවට එන්නේ නැහැ මිනිස්සු. මාළු විකුණන්න අමාරු අඳුරනයි විතරයි මාළු ගන්න. මිනිස්සු මාළු ගන්න නැහැ බය වෙලා. මිලක් නැහැ විකුණන්න මිලක් නැහැ. බලෝ 200යි 250යි ලින්න රුපියල් 80යි 100යි. මිනිස්සු හිටන් ඉන්නේ මාළු වලින් කොරෝනා බෝවුණයි කියලා තමයි. කෙසේ වෙතත් අදාළ දිවර වරායේ ඇතැම් දිවරයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් හැසිරෙන ආකාරයද දක්නට ලැබුණා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 64ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවකට සංඛ්‍යාව 1122ක්. මේ අතර පිටකොටුව සිව්වන හරස්වේදියේ තොග වෙළඳසල් විවෘත කර භාණ්ඩ නිකුත් කිරීමට අද අවසර ලබා දී තිබුණා. දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ක්‍රියාත්මක කොළඹ කොටුවෙන් ආරම්භ වූ ලංගම දුරගමන් සේවා බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දහවනේ වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, තංගල්ල, ඇඹිලිපිටිය, කතරගම ආදී ප්‍රදේශවලට ඉන් ගමන් පහසුකම් සලසා ගත හැකියි. දුරගමන් සේවා බස් රථ ප්‍රමාණය මේ වෙනකොට පාලනය කරන්නට එක හේතුවක් තමයි මේ මගී ජනතාවගේ අඩුවීම මත දිනකට අපේ මිලියන 75ක පමණ ආදායම මේ වෙනකොට මිලියන 25ක් දක්වා අඩු වෙලා තියෙනවා. අපොස උසස් පෙළ විභාගයේ අවසන් වනතුරු මේ ආකාරයටම ඇඳිරි නීතියක් තියෙන පළාත්වල වගේම අනිත් පළාත්වලත් බස් රථ ධාවනය සිදු කරනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බස් රථ අවශ්‍ය ආයතනයකට පුළුවන් අපේ 072යි 105යි කියන දුරකථන අංකයට අන්තිමක් ලබා දීලා බස් රථ ලබා ගැනීමට හැකියාව දෙනවා. මේ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බස් රථ අවශ්‍ය නම් කිසියම් ආයතනයකට බස් රථ ලබා දීමේ හැකියාව පවතිනවා. ගමනාගමන මණ්ඩලයේ වගේම පුද්ගලික බස් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා ඔබගේ බස් රථයේ අංකයක් ඇතුළත ස්ථාන කීපයක පෙනෙනසේ යම් ආකාරයක දැන්වීමක් යොදන්න. ඒ වගේම එම බස් රථයට ගොඩවන අය සෑම අවස්ථාවකදීම ඔබ ගමන් කරපු බස් රථයේ අංකය මතක තබා ගන්න. හදිස්සි අවශ්‍යතාවයකදී යම් කොවිඩ් රෝගියෙක් ඒ බස් රථයේ ගමන් කරලා තිබුණොත් ඒ බස් රථයේ ගමන් කළ අනිත් අය අඳුනා ගැනීමට ඒ වගේම ඒ අයට නිවේදනයක් නිකුත් කිරීමට අපිට පහසුවක් වෙනවා. මේ අතර කොළඹ නගරයට ඇතුළු වන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්ව පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ අදත් කටයුතු කළා. දවසේ පුවත ආරක්ෂාවේ වගකීම ඉටු කරමු. වග කියමු. නව ජීවන රටාවකට හුරු වෙමු. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවයකට. මේ අතර ගම්පහ සහ කළුතර නිරෝධායන ඇඳිරි නීතිය බලපෑවතුන ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් සහ ඔසුසැල් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දී තිබෙනවා. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වෙළඳසැල් විවෘතව තැබීමට අවසර ලැබෙන්නේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා පමණක් බවයි. නිවෙස්ගත නිරෝධායනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අවධානය යොමු කරන්නේ මෙරට COVID-19 ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමගයි. ඔබේත් රටේත් යහපත වෙනුවෙන් ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමක් මේ.
COVID-19 වෛරසය වැළඳීමට වැඩි අවධානමක් ඇති නමුත් රෝග ලක්ෂණ නොමැති මනා සෞඛ්‍යයෙන් යුතු පුද්ගලයන් සෞඛ්‍ය ආයතනයකින් පිටතවෙන් කර තැබීම නිවෙස්ගත නිරෝධායනය යනුවෙන් හැඳින්වෙනවා. වැඩි අවධානමක් සහිත පුද්ගලයන් වන්නේ එම වෛරසය වැළඳුණු පුද්ගලයෙක් සමග සමීපව ආශ්‍රය කළ තැනැත්තන් හෝ විදෙස් රටවල සිට පැමිණි අයයි. මෙම ක්‍රියාවලියේදී නිරෝධායනය වන පුද්ගලයා දින 14ක් සිය නිවසේ රැඳී සිටිය යුතුයි. මේ අතර නිවෙස්ගත සහ සෞඛ්‍ය නොවන ආයතන තුළ පුද්ගලයන් නිරෝධායනය සඳහා වසංගත රෝග විද්‍යාංශය මගින් මාර්ගෝපදේශමාලාවක් නිකුත් කර තිබෙනවා. නිවසේ හොඳින් වාතාශ්‍රය සහිත වෙනම කාමරයක් නිරෝධායනය වන පුද්ගලයාට ලබා දීම සුදුසුයි. නිවසේ අනිකුත් සමාජිකයන් වෙනත් කාමරයක නැවතී සිටිය යුතුයි. ආහාර ලබා දීම වැනි අවස්ථාවන්හිදී එම පුද්ගලයා සහ අනිකුත් සමාජිකයන් අතර අවම වශයෙන් මීටර 1කවත් පරතරයක් තබා ගත යුතුයි. නිරෝධායනය වන පුද්ගලයා වෙනම නානකාමරයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. එකම නානකාමරයක් භාවිත කරන්නේ නම් නිරෝධායනය වන පුද්ගලයා නානකාමරය භාවිත කිරීමෙන් පසු එහි උපකරණ පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. ඊටාම අත්‍යවශ්‍ය කටයුත්තකදී හැර කිසිදු බාහිර පුද්ගලයෙක් නිරෝධායනය වන නිවසට ඇතුළු නොවිය යුතුයි. නිරෝධායනය වන පුද්ගලයා සහ නිවසේ අනිකුත් සමාජිකයන් නිතර සබන් යොදා දෑත් සේදීම අත්‍යවශ්‍යයි. නොසේදූ දෑත්වලින් ඇස් නාසය හා මුඛය ස්පර්ශ නොකළ යුතුයි. නිරෝධායනය වන පුද්ගලයා තම ශරීර උෂ්ණත්වය දිනකට දෙවරක් පරීක්ෂා කළ යුතුයි. උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් සහ උගුරේ වේදනාව, ශරීරයේ වේදනාව, සෙම් ප්‍රදේශාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම්වත් කළ යුතුයි. මුහුණු ආවරණ සහ අත්වසුම් භාවිතයෙන් පසු වැළලීම හෝ පිළිස්සීම කළ යුතුයි. නිරෝධායනය වන පුද්ගලයාගේ එදිනදා භාවිතයට අවශ්‍ය උපකරණ වෙන් කර තැබිය යුතුයි. නිරෝධායනය වන පුද්ගලයාගේ උපකරණ, ඇඳුම්, ඇඳ ඇතිරිලි සබන් යොදා පිරිසුදු කිරීම වෙනම සිදු කළ යුතුයි. මේ අතර කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ගෙන ඇති නව පියවර සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද අදහස් පළ කළා. සමහර ප්‍රායෝගික ප්‍රශ්න දින 14කට නිවසකින් මුළු සංඛ්‍යාව පිටත් වෙලා යෑමේදී අපහසුතාවයන් වල තිබෙනවා. නිවස සමහර ඉන්න අයවලුන් ඒ ගෙදර නවත්තලා ගියන් පස්සේ ඒ කට්ටිය රැකබලා ගැනීමේ අපහසුතාවයන් පිළිබඳව ප්‍රශ්න අපිට දැනුම් දුන්නා. ඒත් එක්ක සමහර අයවලුන්ගේ සත්තු ඉන්නවා. ඔවුන් රැකබලා ගැනීම සඳහා ප්‍රශ්න ඇති වුණා. ඉතින් මේ සියලුම ප්‍රශ්න සැලකිල්ලට ගෙන තමයි අධිකරු ජනාධිපතිතුමා විසින් මේ ආකාරයෙන් තීරණයක් අරන් කටයුතු කිරීමට සැලසුවේ. ඒ කටයුතු අධීක්ෂණය කරන්න ප්‍රජා පොලිස් නිලධාරීන් අපි යෙදවීමට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය බලධාරීන් සමග ඒ නිවසේ දැන්වීමක් ප්‍රකාශයට පත් කළාට පස්සේ කිසිම හේතුවක් මත ඔවුන් නිවසින් පිටතට නොයා යුතුයි. එහෙම ගියොත් ඒක නීතිය කඩකිරීමක් වෙනවා. නිවෙස් තුළ නිරෝධායනය වීම සම්බන්ධයෙන් ජනතාව අනිසිබයක් ඇති කරගත යුතු නොමැති බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. යම්කිසි ආශ්‍රිතයෙක් ඉන්නවා නම් තමන්ගේ ගෙදර තමන්ගේ අම්මා තාත්තා හෝ වයසක සීයා ආච්චි ඉන්නවා නම් එතකොට තමන්ට ඒ ගෙදර නිරෝධායනය වෙන්න බැරි වෙනවා. එහෙම අයට නිරෝධායන මධ්‍යස්ථානයකට යාමේ ඉඩකඩ තියෙනවා. දීර්ඝකාලීන රෝගාබාධ වලින් පෙළෙන අය තමන්ට නිරෝධායන මධ්‍යස්ථානයක් ඉල්ලා ගැනීම වැදගත් වෙනවා. එදා පැපල කොම්මුල්ගාය සරම්පොය ගෙදරක එහෙම තිබුණයි කියලා ඒ ගෙදර අපි කොන් කළේ නෑ. අපි එයින් පරිස්සම් වෙලා එතනින් ඈත් වෙලා හිටපු එක තමයි කළේ. COVID-19 රෝගයත් එහා සමානයි. සුව වෙන තාක්කල් ඒ රෝගියව වෙන් කර තබා ගැනීමයි අවශ්‍ය. IDH රෝහලේ පවා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා තියෙන විවෘත වාට්ටු. ඒකේ ප්‍රතිඵලයක් හැටියට වාතය සංසරණය වීම නිසා එළියට යන වාතයෙන් කවදාකවත් රෝගීන්ගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නේ නැහැ. අනික හොඳට මතක තියාගන්න නිරෝධායනට ලක් කරන්නේ රෝගීන් නොවේ ආශ්‍රිතයින් පමණයි. අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඉන්දිය සංචාරය නිමා කරමින් දෙදින නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ දෙවැනිට පැමිණීමට නියමිතයි. සිය ඉන්දිය නිල සංචාරයේදී රාජ්‍ය ලේකම්වරයා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වුණා. අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සිය 5 දින ආසියානු සංචාරය ආරම්භමින් ඊයේ ඉන්දියාවට පැමිණියා. ඔහු ඉන්දිය විදේශ අමාත්‍ය සුබ්‍රමණියම් ජයශංකර්, ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංහ, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දේවාල් යන මහතුරුන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා. අමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත් අද පස්වරුවේ හමු වුණා. ඒ ඉන්දියාව චීනය සමග හිමාල කඳුකර කලාපයේ දේශ සීමා සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක සිටින පසුබිමකයි. මෙම සංචාරය සිදුවන්නේ
පෙමිණෙන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු දුරකාලයේ අවසන් සතියේදී වීම විශේෂත්වයක්. අද රාත්‍රියේ මෙරටට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට දිනේදී විදේශ අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා හමු වනු ඇති. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුරකාලය තුළ මෙරටට පැමිණෙන ඉහළ මට්ටමේ ඇමරිකානු රාජ්‍ය නිලධාරියා වන්නේද මයික් පොම්පියෝ මහතායි. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද විරෝධතාවක නිරත වුණා. ඒ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී. විශ්ව සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ ඔක්තෝබර් මාසේ 22 වෙනිදා. මයික් පොම්පියෝ ලංකාවට එනවා කියලා නිල වශයෙන් දැනුම් දෙන්නේ හරියටම දවසකට පස්සේ ඔක්තෝබර් 23 වෙනිදා. ඉතා පැහැදිලිව මේ දෙකේ අන්තර් සම්බන්ධයක් තියෙනවා. මයික් පොම්පියෝ ලංකාවට එන්නේ නිකම්ම නෙමෙයි. ඉන්දියාවේ සාකච්ඡාවේදී මයික් පොම්පියෝ පැහැදිලිව කිව්වා චීනයේ තර්ජනයට එරෙහිව ආසියානු කලාපය තුළ නිදහස් කලාපයක් ගොඩනැගීමට තමයි ලංකාවට මාලදිවෙන්ට එන්නේ කියලා. ඉන්දියාවත් එක්ක ගිවිසුම් අත්සන් කරා, මාලදිවයිනත් එක්ක ගිවිසුම් අත්සන් කරනවා, ලංකාවත් එක්ක ගිවිසුම් අත්සන් කරන්න සාකච්ඡා කරන්න ඒ අවසන් පියවර ගන්න තමයි මේ පොම්පියෝ ලංකාවට එන්නේ. මයික් පොම්පියෝ මෙහෙට එනකොට මේ ඉන්න මයික් පිම්පියෝ අද කටවල් වහගෙන ඉන්නවා. අද MCC ගිවිසුම් අත්සන් කරද්දි සෝෆා ගිවිසුමේ දෙවෙනි පියවරට යද්දි ඊනියා දේශප්‍රේමීන් ඒ ගැන කතාවක් නැහැ. අපේ රට ගොදුරක් බවට පත් කරන්න, ඔබලාගේ තර්ජනයට යට කරන්න ලංකාව සූදානම් කරන්න එපා. ඒකට මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ කියන අවධාරණයත් අපි ඇමරිකන් ආණ්ඩුවට පණිවිඩයක් විදිහට මේ අවස්ථාවේ දෙනවා. මේ අතර මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ චීන ශ්‍රී ලංකා සබඳතාවලට බලපෑම් කිරීමට සහ ශ්‍රී ලංකාවට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය හරහා දරන උත්සාහයට විරෝධය පළ කරන බවයි. සෙසු රටවල අභ්‍යන්තර කටයුතු සහ විදේශ සබඳතා සම්බන්ධයෙන් බලපෑම් සහ මැදිහත්වීම් සිදු කරමින් ඇමරිකාව ගෙන යන අප්‍රසන්න පුරුද්ද නිවැරදි කර ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් මහ සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. එතුමා මේ රටට එන්න ප්‍රථම කියනවා ශ්‍රී ලංකාව තෝරගන්න කියලා ඉක්මනට මොන ජාත්‍යන්තර ප්‍රශ්නයත් එක්ක වාද කළා ලංකාවට එන්නේ. මෙතෙක් අපි දන්න කාලයේ සිට විවිධ රාජ්‍ය නායකයන් රාජ්‍ය දූත පිරිස් ශ්‍රී ලංකාවට ආවා. ඒ ආපු කිසිම අය මේ වගේ තර්ජනාත්මක ප්‍රකාශ කරලා ලංකාවට පැමිණියේ නැහැ. ඒ නිසා අපි ධර්මක වික්ෂිප්තභාවයකටපත් වුණා මේ සංචාරයත් සමග කරන ලද තර්ජනය ගැන. තුනෙන් දෙකේ බලයක් ලැබුණාය කියන උද්දාමයේ යුක්තව අපේ පාලකව මේ වාගේ රහත් පුත්තුකාරු ලංකාවට ගෙනල්ලා ඉදිරියේදී ලංකාවක් විකුණයි දන්නේ. අපි පැහැදිලිව කියනවා මේ රාජ්‍ය ලේකම්තුමා ඇමරිකාවේ ආවේ හොඳ කර නෙවෙයි. වර්තමාන ආණ්ඩුවේ පාලකයෝ එදා විපක්ෂයේ ඉන්න ගමන් බලයට ආපු වහාම ඒ ඉරා විසිකරන බවටත් උන් පොරොන්දු වුණා. මිනිස්සුන්ගේ ජන මනස වෙනතකට යොමු කරලා MCC වැනි ගිවිසුම් හෝ සෝෆා ඇස්සා වැනි ගිවිතුම් නැවතවතාවක් බලාත්මක කරලා මේ රට අරාජික කරන්න උත්සාහ කරනවා නම් රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවත් වර්තමාන ආණ්ඩුවත් අතර අපිට ඒ තරම් වෙනසක් පේන්නේ නැහැ. ඒකද ඇත්තටම මේ දකුණු ආසියාවට ඇවිල්ලා දකුණු ආසියාවේ රටවල් වල විශාල ප්‍රමාණයක් ඒ රටවල් වලත් ඉන්න නිසා අර මිත්‍රත්වය සහ සහයෝගිතාවය කියන පදනමට තමයි මේ සාකච්ඡාවට එන්නේ. රටට හිතකර කිසිම කිවිසුමකට යන්නේ නැහැ. අපි පැහැදිලිවම සැක කරනවා MCC කිවිසුම අත්සන් කිරීම වාගේ අපේ රට ඇමරිකාවේ කොලොනියක් බවට පත් කර ගැනීමට අදාළ කිවිසුම් අත්සන් කර ගැනීම සඳහා පොම්පියෝ ලංකාවට එද්දී පෞගේ දවස්වල මහා දෙවන්ත ඇමරිකන් විරෝධයක් ගැන කෑ ගහපු ඒ බලවේග මේ වෙනකොට ඇඳන් අස්සට රිංගලා තියෙනවා කියන කාරණේ තමයි අපිට දැන් මේ වෙලාවේ මතු කරන්න තියෙන්නේ. පොම්පේ මහත්තයා ගැන කියන්නේ මේ වීරවංශ මහත්තයා. මම රටේ ජනතාවගෙන් කියනවා ඉදිරි පැය 48 ඇතුළත මල් වීරවංශ මහත්තයා ඉන්න තැනක් අපිට හොයලා දෙන්න. අපි වටිනා පංචායුධයක් තෑගි දෙනවා. එතුමා ඉන්න තැනක් අපිට හොයලා දුන්නා. ඊළඟට මේ අපේ සීතනෝන. සීතනෝනත් කිව්වේ එතුමා එන්නේ අපේ රටේ ඉඩම් සුද්ධ කරන්න කියලා. කාණු සුද්ධ කරන්න කියලා. ගස් ටික කපාගෙන යන්න කියලා. සීතනෝන කොහෙද ඉන්නේ කියලා පොඩ්ඩක් අපිට හොයලා දෙන්න ඉදිරි පැය 48 ඇතුළත අපි වටිනා කුඩේකුයි ටෝච් එකකුයි ඔබතුමාලාට පරිත්‍යාග කරනවා. සීතනෝන ඉන්න තැනක් හොයලා දුන්නොත්. මේ අනිත් මහත්තයා දැන් මේ පැනමාල වගේ යලක් කපනවයි කියලා ජනතාව බේවද්දපු ගම්මන්පිල මහත්තයාත් හොයලා දෙන්න මේ පැය 48 ඇතුළත. අපි ඔස්ට්‍රේලියානු ඩොලර් 1000ක් විතර දෙන්න බලාපොරොත්තු වෙනවා එතුමා ඉන්න තැන හොයලා දුන්නා. රට අනතුරේ කියලා කෑ ගහපු ඒ දේශප්‍රේමීන් අද නැහැ. මට මතකයි ගම්මන්පිල මහත්තයලා කළු කොටි දැම්මා.
අද කළු කොඩිත් නැහැ, කොඩි ගහෙත් නැහැ. ගහ මුලත් නැහැ අද යටත්. ඕන කෙනෙක් එන්න පුළුවන්. අපේ විදේශ ප්‍රතිපත්තිය නොබෙදි ප්‍රතිපත්තිය. අපි කිසි කෙනෙක්ට බැඳිලා නැහැ. ඒ නොබෙදි විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියලා පහුගිය ආණ්ඩුවෙන් එළිබිච්ච ගිවිසුම් නැවත අපි අත්සන් කරනවා කියන එක තර්කයේ වැරදි. ඔය MCC ගිවිසුම අපි ගෙන අපේ ගන්න නෙවෙයිනේ. යහපාලන ආණ්ඩුවෙන් ගෙන අපේ ගන්න. MCC ගිවිසුම කියනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා එතන හිටියානේ අත ඉස්සුවානේ. ඒ අත උස්සලානේ දැන් කෑ ගහන්නේ. වෙන වෙනම චලනය වන තල තුනක් විටමින් E හා කෝමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නොවැම්බර් 10 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා. ඒ ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමද ප්‍රතික්ෂේප කරමින්. රජයට අයත් රුපියල් ලක්ෂ 95කට අධික මුදල පසුගිය ජනාධිපතිවරණයේ සමයේ සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබුණා. මන්ත්‍රීවරයා සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නඩුවේ 3 වෙනි සැකකරුවන අලකරත්නම් මනෝරංජන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මෙහිදී කරුණු දැක්වූ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ අධිකරණය මගහරමින් සැඟව සිටි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාසයකදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරයා සිය ජංගම දුරකථනය නිවසෙන් පිටතට විසි කර ඇති බවයි. ඇපල් වර්ගයේ එම ජංගම දුරකථනයේ විමර්ශන නිලධාරීන් සිය බහරයට ගෙන ඇති බව දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නා. තවද සැකකාර මන්ත්‍රීවරයාට අයත් රේන්ජ් රෝවර් වර්ගයේ අධිසුපෝකභෝගී ජීප් රථයේ ඉදිරිපස ආසනයේ රබර් ඇතිරිලි යට සංගවා තිබියදී මන්ත්‍රීවරයාගේ ජාතික හැඳුරුම්පත සහ පාර්ලිමේන්තු හැඳුරුම්පත විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙන බව දිලීප පීරිස් මහතා කරුණු වාර්තා කළා. අධිකරණයේ කරුණු දක්වමින් ඔහු ඉල්ලා සිටියේ වැඩිදුර විමර්ශන සඳහා සැකකාර මන්ත්‍රීවරයාගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසයි. තවමත් මෙම නඩුවේ පළමුවන දෙවන සහ තුන්වන සැකකරුවන් සම්බන්ධයෙන් වන විමර්ශන ක්‍රියාත්මක බැවින් යම් හේකින් ඔවුන්ට ඇප ලබා දුන්නහොත් අධිකරණය මගහැර සිටීමේ ප්‍රවණතාවයක් පෙනී යන බවද දිලීප පීරිස් මහතා සඳහන් කළා. කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ නඩුවේ දෙවන සහ තෙවන සැකකරුවන් නොවැම්බර් මාස 10 වෙනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මේ අතර සැකකර මන්ත්‍රීවරයාට සැඟව සිටීමට උපකාල කළ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් 6 දෙනා රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හා එක්ව ඉන්දුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ආරක්ෂක ඇඳුම් සහ මුවාවරණ කට්ටල ලබා දීම අද සිදු කෙරුණා. රටේ පවතින මේ කොවිඩ් වසංගතය වෙනුවෙන් රතුකුරුස සමාජය වගේම හිරු මාධ්‍ය ජාලය ඒ පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කරලා මේ කරන ප්‍රජා සත්කාර සේවාව විශේෂයෙන්ම අගය කරනවා. මේ අතර පානදුර මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ වෙතද ආරක්ෂක ඇඳුම් සහ මුවාවරණ කට්ටල ලබා දුන්නා. මෙවැනි සත්කාරයක් කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් සභාපතිතුමා ඇතුළු හිරි මාධ්‍ය ජාලයටත් ඒ වගේම රතුකුරු සංගමයටත් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව ඉතා අත්‍යවශ්‍ය අවස්ථාවක්. බදුල්ල මහියංගන මාර්ගයේ ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් අද පස්වරුවේ දුන්හිඳ 7 කණුව ආසන්නයේදී අඩි 80ක පමණ ප්‍රපාතයේ පිහිටි බදුළුවට පෙරළී තිබුණේ මෙලෙසින්. හෙට්ටිපොළ නගරයේ ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු අනතුර අසල පිහිටි CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රටවටා හිරු. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම මුද්‍රකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අප එලෙතම වන්නේ රාත්‍රී 9:55. ආයුබෝවන්.